හාලෙලූයා. සුබ උදෑසන. අදත් අනර්ග සබත් දවසක මේ උදෑසන අන්තර්ජාලය ඔස්සේ අප සමග එකතු වෙන ශ්‍රී ලාංකික පවුල ඉතාමත් ආදරයෙන් ඔබ අපේ නමස්කාරයට පිළිගන්නවා. ඒ විතරක් නෙවෙයි, අන්තර්ජාලය ඔස්සේ අප සමග එකතු වෙන ශ්‍රීලුම ශ්‍රී ලාංකිකයන් ඉතාමත් ආදරයෙන් අද දවසේත් පිළිගන්නවා. ප්‍රශංසා වේවා. ඉතින් මම විශ්වාස කරනවා අද දවසේත් ඔබ ශක්තිමත්ව, ධෛර්යමත්ව, ලස්සනට ඇඳගෙන පැළඳගෙන සූදානම් වෙලා ඇති දෙවියන් වහන්සේට নমස්කාරය ඔසවන්නට. හාලෙලූයා. ප්‍රශංසා වේවා. ඉතින් අපි මොහොතක් දෙවියන් වහන්සේට নমස්කාර කරමින්, ස්තුති කරමින් අපි උන්වහන්සේගේ මණ්ඩපයට ඇතුළු වෙමු. ගීතාවලිය උන්වහන්සේ ප්‍රකාශ කරනවා ස්තුති කරමින් උන්වහන්සේගේ දොරටු වලින් ඇතුළු වෙන්න කියලා. ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ මණ්ඩපයට ඇතුළු වෙන්නට කියලා. හාලෙලූයා. ති ස්තුතිවන්ත හදවතකින්, নমස්කාර පූර්වක හදවතකින් අපි උන්වහන්සේ වෙතට අපි ඇතුළු වෙමු. හාලෙලූයා. ජීවමාන දෙවි පියාණනි, ඔබ වහන්සේගේ බලගත් හස්තයට අපි සභාවක් ලෙස බාර වෙනවා. ස්වාමීනි, ඔබ වහන්සේ අපට දී තිබෙන්නා වූ, අපට කර තිබෙන්නා වූ සියලුම යහපත් දේවල් වලට ස්තුතියි. ස්වාමීනි, අපි ඔබ වහන්සේගේ නිර්මල ලේවලින් නිර්මලත්වය ලබමින් ඔබ වහන්සේට කිට්ටු වෙනවා. ස්වාමීනි, ඔබ වහන්සේගේ ඒ සුරක්ෂිත දෑත අල්ලගෙන අපි ඔබ වහන්සේ වෙත අපි පිය නගනවා. ස්වාමීනි, ඔබට ප්‍රශංසා වේවා. ඔබට ගෞරවය, මහිමය ඔබ වහන්සේට පුද කරනවා. හාලෙලූයා. 3 යොහන් 1 වගන්තිය ප්‍රේමවන්තය, නුඹේ ආත්මය සඵලවන්නාක් නුඹ සියල්ලෙහි සඵලවන ලෙසද, සුවසේ සිටින ලෙසද යාඥා කරමි. හාලෙලූයා. ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් නුඹේ ආත්මය සඵලවන්නාසේ නුඹ සියල්ලෙහිදී සඵලව සුවසේ සිටීමයි. හාලෙලූයා. ඒතෙන් මේ අනර්ග වූ දෙවියන් වහන්සේට අපේ මුළු හදවතින්, මුළු ආත්මයෙන්, මුළු සැබෑකමෙන් අපේ নমස්කාරය අපි ඔසවමු. ඒ වගේම අද දවසේ අපේ নমස්කාරය මෙහෙවන්න උපකාර කරන දරුවව බාර කරනවා. ඔහුද බලවත් ලෙස පාවිච්චි කරමින් අද දවසේ උපරිම ලෙස নমස්කාරය ඔබ වහන්සේටම ගෙනෙන්නට අපි පාවිච්චි කළ මැනව. අපේ নমස්කාරය තුළින්, දේශනාව තුළින්, අපේ ඉගැන්වීම් තුළින් මේ සියල්ලේදී ඔබ වහන්සේගේ නාමය ගෞරවයට, මහිමයට පත් වන මැනව. යේසුස් වහන්සේගේ ප්‍රේමණීය නාමයෙන්. ආමේන්. හාලෙලූයා. දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුතියි. මේ අනර්ග දවසේදී ඔබ හමුවේ මේ ආකාරයෙන් උන්වහන්සේ ඔබත් සමග එකතු වෙලා සෙනවන්ත සහෝදර සහෝදරිය, ඔබ කුමන ස්ථානයක සිටියත්, ඔබ කුමන රටක සිටියත්, ඔබ කුමන ප්‍රදේශයක සිටියත්, ඔබ කුමන නිවසක සිටියත්, ස්වාමීන් වහන්සේගේ අභිමුඛය ඔබ මම මැදේ තිබෙනවා. ආමේන්. උන්වහන්සේගේ අභිමුඛයට කවදාවත් සීමාවක් නැහැ සෙනවන්ත සහෝදර සහෝදරිය. මොකද දෙවියන් වහන්සේගේ වචනේ කියන ප්‍රේමවන්ත සහෝදර සහෝදරිය, දෙවියන් වහන්සේ කියන්නේ ආත්මයක්. උන්වහන්සේව নমස්කාර කරන අය ආත්මයෙන්, සැබෑකමින් උන්වහන්සේව নমස්කාර කරනවා. උන්වහන්සේගේ වචනේ කියනවා. එබැවින් අපි මුළු හදවතින් උන්වහන්සේව নমස්කාර කරමු මේ අනන්ත උදෑසන, මේ අනන්ත කාලයේ. හාලෙලූයා. ස්තුති වේවා. ඕරිමන්නේ අනමශිදරමන්නේ. හාලෙලූයා. ස්වාමීනි. ගීතාවලිය 23 කියනවා, ස්වාමීන් වහන්සේ මාගේ නේරාය, මට කිසි විටකත් නිගයක් නොවන්නේ. උන්වහන්සේ නිර්ධන ගොදුරු බිම්වල මා සතපන්නේ, නිසලදියෙන් මාගේ පිපාසය සංසිඳවන්නේ කියලා උන්වහන්සේගේ වචනේ කියනවා. එබැවින් අපි උන්වහන්සේගේ කරුණාව අත්දකින්නා වූ සෙනඟ, උන්වහන්සේගේ ප්‍රේමය අත්දකින්නා වූ සෙනඟ. එබැවින් සෙනවන්ත සහෝදර සහෝදරිය, අපි ප්‍රීතියෙන් අපි ගායනා කරමු. දේව කරුණාව, දේව දයාව, දේව ප්‍රේමය ලැබුණේ අපහට කියන ගීතිකාව අපි ප්‍රීතියෙන් ගායනා කරමින්
උන්වහන්සේගේ අභිමුඛයේ ප්‍රීතිමත් වෙමින් උන්වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේට ප්‍රීතිය උන්වහන්සේ තමයි ඔබේ මගේ ජීවිතේ මරණයෙන් ගලවන්නා වූ තැන වහන්සේ. මත් උන්වහන්සේ මරණය පරාජය කළා. උන්වහන්සේ පාතාලේ පරාජය කළා. එබැවින් අපි ප්‍රීතියෙන් කියමු දෙවිඳුන් පුදුමයි සෑමදා. දෙවිඳුන් පුදුමයි සෑමදා. මරණින් අප දිවි සුරැකුවා. ප්‍රේමය නොවෙනස් වෙයි සදා. සහෝදරී අද ඔබ මේ ආකාරයෙන් ජීවත් වෙලා සිටින්නේ උන්වහන්සේගේ කරුණාව නිසා. ඔබ මම මේ ආකාරයෙන් අද අපේ ජීවිත අපි ගත කරන්නේ අපේ වෙන කිසි හොදකමක් නිසා නෙවෙයි සෙනෙහවන්ත සහෝදරයා. ප්‍රේමවන්තයනි අපි උන්වහන්සේගේ අභිමුඛයේ මේ ආකාරයෙන් උන්වහන්සේව නමස්කාර කරන්නට සූදානම් වෙනවා. ඉතින් අපි කියමු ස්වාමීනි අපි ජීවත් වෙන්නේ ඔබේ කරුණාව නිසායි ස්වාමීනි. රේරේ මන්දේ
හදවතින් ශුද්ධාත්මයන් වහන්සේට අපි කියමු ශුද්ධාත්මනි අපි සූදානම් ඔබ වෙනුවෙන් ඔබේ අලංකාර දැසින් මා දුටුව නිසා මුළු හදවතින්
විනාශ වෙන්නට සිටිමා අද ජීවත් වෙනවා අලංකාර දැසින් මාදුටුවසා විනාශ වෙන්නට සිටිමා අද ජීවත් වෙනවා प्रशंसा वेवा हालेलुया हालेलुया स्तुति वेवा गौरव्य महिमे वेवा हालेलुया त्या दवसेत नमस्कार करන්න උපකාර කළා වූ මේ සහෝදර චරිත්‍ර අපි ඔබ වහන්සේට බාර කරනවා ස්තුතිවන්ත වෙනවා ඔහුගේ ජීවිතය නිසා පියාණනි ඔහුව බලවත් ලෙස පාවිච්චි කරමින් ස්වාමීනි ඔබ වහන්සේව නොදන්න සෙනගකට ඔබ වහන්සේගේ ආශිර්වාදය ගෙන යන්නට බලවත් ලෙස ඔහුව පාවිච්චි කළ මැනව ඔබ වහන්සේගේ හස්තයට ඔහුව බාර කරනවා යටත් කරනවා යේසුස් වහන්සේගේ ප්‍රේමණීය නාමයෙන් ආමෙන් හalleluya තිබ විශ්වාස කරනවා ඔබ අනර්ග නමස්කාර කාලයක් පවත්වන්නට ඇති කියලා ඒ වගේම අදත් ඔබ ඊටාම ආදරය කරන දේවදාසයෙක් සූදානම්ව සිටිනවා ඔබට දේව වචනය ගෙනෙන්නට මාදරෙන් ආරාධනා කරනවා පාස්ටර් ඔස්මන්ට අපට දේව වචනය ගෙනෙන්න ලෙසට ආමෙන් දෙවියන් අතර ප්‍රශංසා කරනවා තවත් ලස්සන දවසක එනම් ලස්සන ඉරුදිනක සිංගප්පූරේ සභාවේ සියලු සහෝදර සහෝදරයන්ට ස්වාමින් වහන්සේගේ වචනය තුලින් ඔබ ධෛර්යමත් කරන්නට ලැබෙන ඉඩ ප්‍රස්තාව නිසා ඉතින් මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා සිංගප්පූරු සභාවේ පාස්ටර් ක්‍රිස්ටිනාට මේ අවස්ථාව මට ලබා දීම ගැන. ඉතින් මම විශ්වාස කරනවා අද දවසේදී ස්වාමින් වහන්සේගේ වචනය ඔබගේ ජීවිතයට බලාපොරොත්තුවක් ගෙන දෙවි කියලා. එහෙනම් අපි හැම කෙනෙක්ම මේ ලස්සන ඉරුදින මේ ලස්සන උදෑසන අපි වචනය අසන පිණිස අපගේ මනස අපගේ හදවත අපි සූදානම් කරගනිමු ස්වාමින් වහන්සේ තුල. ඉතින් අද දවසේ අපි ස්වාමින් වහන්සේගේ වචනේ බලන්න ඉස්සරලා අපි හැම කෙනෙක්ම
යාඥා කරලා කියමු ස්වාමිනේ අද දවසේ ඔබගේ වචනය තුලින් මට කතා කරන්න කියලා. ආමේන්. එහෙනම් අපි හැම කෙනෙක්ම යාඥාවක් කරලා සිටිමු. අපිට ආදරය කරන ආදරවන්ත දෙවියන් පියාණෙනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබ වහන්සේගේ සුද්ධ පාමුලට පැමිණෙනවා. අද දවසේදී ඔබ වහන්සේගේ වචනය තුලින් ඔබ වහන්සේ අපිට කතා කර මැනව. පියාණෙනි මේ අසනා වූ කිසිවෙක් හිස්ව යන්ට නොවේ. අද දවසේ ඔබගේ වචනය තුල පූර්ණ වෙලා යන්ට උපකාර කර මැනව. උන්ගේ හදවත ඔබ වහන්සේ විවර කර මැනව. සුදාත්මනි මේ වචනය තුලින් ස්වාමිනේ ඔබගේ දරුවන්ට අනාගත වාක්‍යයක්ද ස්වාමිනේ ධර්ම වාක්‍යයක්ද ධෛර්යමත් කිරීමේ වචනයක්ද ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වේ වචනයක්ද තරවටුවක්ද ගෙන දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. දෙවි සමිදානෙනි අප සූදානම් ඔබ වහන්සේ අපිට කතා කර මැනව අද දවසේ ඔබගේ වචනය තුලින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන් ආමේන්. හොඳයි අද දවසේදී මම ඔබ සමග බෙදා ගන්නට යන්නේ ඊටම වැදගත් කාරණාවක්. ඒ තමයි බලාපොරොත්තුවක් නැති තැන ස්වාමින් වහන්සේට පුළුවන් අප තුල බලාපොරොත්තුවක් ඇති කරන්නට. නැවතත් බලාපොරොත්තුවක් නැති තැන ස්වාමින් වහන්සේට පුළුවන් අපි තුල බලාපොරොත්තුවක් ඇති කරන්නට. ඔබ දන්නවා මේ කාලේ කොරෝනා වෛරසය සමගම බොහෝ අය බලාපොරොත්තු සුන් වෙච්ච ආකාරයෙන් තමයි ජීවත් වන්නේ. මම ජීවත් වෙන හොංකොං රටේ බොහෝ අය අපි දකිනවා ජීවත් වන්නේ බලාපොරොත්තු විරහිතව. ඔවුන් තුල බිය අපි දකිනවා. ඔවුන් තුල තිබුණ සමාදානය නැති වෙලා තිබෙනවා. ඔවුන් තුල තිබුණ මේ ප්‍රීතිය ඔවුන්ට අහිමි වෙලා තිබෙනවා. බොහෝ අය ජීවත් වන්නේ බයෙන් සහ සැකෙන්. ඒ වගේම ඔබ දන්නවා මේ දවස්වල විදේශගත වෙන අපේ ශ්‍රී ලාංකික ජනතාව බොහෝ අපහසුතාවයන් වලට ලක් වෙලා තිබෙනවා. ඉතින් මම ඔබට ආරාධනා කරන ඔබට මතක් කරන්න කැමතියි. ඔබේ පෞද්ගලික යාත්‍රාවේදී යාත්‍රා කරන්න විදේශගතව සිටින අපේ ශ්‍රී ලාංකික ජනතාව ගැන. මට දිනපතා විවිධ රටවල් වල ඉන්න අයගෙන් මැසේජ් එනවා. සමහර අයට රැකියාව අහිමි වෙලා. සමහර අය පෞල් පිටින් ඔවුන් අසරණ වෙලා සිටිනවා. සමහර අය ලංකාවට යන්න ඕනේ නමුත් ඔවුන්ට ලංකාවට යන්න විදිහක් නැහැ. සමහර අයට රැකියාව අහිමි වුණ නිසා ඔවුන්ට කෑම බීම ප්‍රශ්න. මේ ආකාර ප්‍රායෝගික බොහෝ ප්‍රශ්න තුලින් ඔවුන් ගමන් කරමින් සිටිනවා. බලාපොරොත්තු වලට නැති වෙලා ඔවුන් විදේශගත වුණේ බලාපොරොත්තුවක් එක්ක මගේ අනාගතේ ලස්සන කරගන්න ඕනේ. දැන් ගොඩක් අයගේ බලාපොරොත්තු බිඳිලා ගොස් තිබෙනවා. මගේ සෙනෙහවන්ත මිත්‍රේ අද මේ උදෑසන ඔබ සමහර වෙලාවට බලාපොරොත්තු බිඳිලා සිත කැඩිලා බිඳිලා සමහරවිට ඔබගේ හිත තුවාල වෙලා ඇයි මම ජීවත් වන්නේ කියලා සමහරවිට ඔබ සිතනවා වෙන්නට පුළුවන්. සමහරවිට ඔබ හිතෙන් ඉදිරියට ඇති ඇයි මම ඉපදුනේ කියලා ඔබ සමහරවිට හිතනවා ඇති. සමහරවිට ඔබගේ ඉපදුන දවසට ඔබ දොස් කියමින් සිටිනවා වෙන්නට පුළුවන්. ඔබගේ සියලු බලාපොරොත්තු කැඩිලා බිඳිලා ගොස් ඔබ ආදරය කරපු කෙනා ඔබව හැර ගියා. ඒ නිසා ඔබගේ බලාපොරොත්තු ඔබට නැති වෙලා තිබෙනවා. ඔබ කාලයක් තිස්සේ බලාපොරොත්තුවක් ඇතුව වැඩ කරපු ස්ථානයේ ඔබට අද නැති වෙලා ඔබගේ බලාපොරොත්තු කැඩිලා. ඔබ කාලයක් තිස්සේ බලාපොරොත්තු වුණ දේ ඔබට ලැබුණා. ඒ ශරණකින්ම ඒ දේ ඔබට නැති වෙලා ගියා. ඔබ අද බලාපොරොත්තු නැති වෙලා සිටිනවා වෙන්න පුළුවන්. මේ උදෑසන මේ අහන ඔබටයි මේ වචනය. මේ උදෑසන මේ වචනය ඔබගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් ගෙන දෙන්නට යනවා. පෙරලා ගන්න ස්වාමීන් වහන්සේගේ වචනේ එක රාජාවලිය පොතේ 17 වෙනි පරිච්ඡේදයේ එක රාජාවලිය පොතේ 17 වෙනි පරිච්ඡේදයේ අපි කියවන්ට යනවා 8 වෙනි පදයේ සිට පද කීපයක් පල්ලෙහාට. ඒ ස්ථානයේ මෙලෙස සඳහන් කරනවා ස්වාමින් වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ නුඹ පිටත්ව සිදොන්ට අයිති සාරපෙත්ත ගොස් එහි වාසය කරන්න. නුඹට ආහාර දෙන්න එහි සිටින වැන්දුබ ස්ත්‍රියකට අනකලමියයි කීසේක. එහෙයින් ඔහු පිටත්ව සාරපෙත්ත ගොස් නුවර දොඩකරට පැමිණ කල වැන්දුබ ස්ත්‍රියෙක් එහි දර අවුලනවා දැක ඈට අඬගසා කරුණාකර මට බොන්ට භාජනයකට වතුර ටිකක් ගෙනෙන්නයි කීවේය. ඈ ඒ ගෙනෙන්ට යන අතර ඔහු ඈට හඬගසා
කරුණාකර නුඹේ අතින් රොටි කෑල්ලකුත් මට ගෙනින්නයි කීවේය. එවිට ඈ කතා කොට නුඹේ දෙව් ස්වාමින් වහන්සේ ජීවමාන බව සැබෑ වශයෙන්ම මුට්ටියක පිටි ටිකකුත් ගුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටියක් නැත. ඒවා මාසා මාගේ පුත්‍රයා විසින් කාලා නැහින පිණිස ඒවා සාදා ගන්නට දර කෑලි දෙකක් අවුලමියයි කීවාය. 13 වෙනි පදේ එලියා ඈට කතා කොට බය නොවන්න ගොස් නුඹ කී හැටියට කරන්න. ඒත් පළමු කොට එයින් මට කුඩා රොටියක් සාදා පිටතට මා ළඟට ගෙනෙන්න. පසුව නුඹටත් නුඹේ පුත්‍රයාට සාදා ගන්න. මක්සාද ස්වාමින් වහන්සේ භූමිය පිට වැස්ස එවන දවස දක්වා පිටි මුට්ටිය ඉවර වන්නේවත් තෙල් කුලාව අඩුවන්නේවත් නැතයි ඊශ්‍රායල්ගේ දෙව් ස්වාමින් වහන්සේ කියනසේකයි කීවේය. ඈ ගොස් එලියා කී හැටියට කළාය. එසේ ඈද ඔහුද ඇගේගේ වැසියෝද බොහෝ දවස් ඒවා කෑවෝය. මගේ සෙනෙහවන්ත මිත්‍රය, ඔබට පේනවා මේ කතාව. මේ කතාවේ මේ වැන්දොබ ස්ත්‍රියක් සිටිනවා. මේ වැන්දොබ ස්ත්‍රිය ඊටාම අපහසුතාවයකට පත් වෙලා සිටිනවා. එලියා අනාගත වක්තෘවරයා පිපාසිතව බඩගිනිව යනවා මේ වැන්දොබ ස්ත්‍රියගේ ගේ ළඟට. යනකොට දකින්නවා මේ වැන්දොබ ස්ත්‍රිය දවර අවුලමින් සිටිනවා. එලියා කතා කරලා කියනවා මේ ස්ත්‍රියට ගිහලා මට වතුර ටිකක් ගේන්න කියලා බොන්න. ඇයි වතුර ටික ගේන්න යනකොට එලියා නැවත වාරයක් කතා කරලා කියනවා පොඩ්ඩක් ඉන්න. මට තව දෙයක් තියෙනවා කියන්න. මේ වැන්දොබ ස්ත්‍රිය නැවතිලා මේ දෙවියන් වහන්සේගේ මිනිසයා වෙන එලියට අහුම්කම් දෙනවා. එලියා කතා කරලා කියනවා ඔබ වතුර ගේන්න යන අතර ගිහිල්ලා මට රොටියකුත් හදලා අරගෙන එන්න. මොකද්ද ඇය කියන්නේ? ඇය කියනවා 12 වෙනි පදයේ විට ඈ කතා කොට නුඹේ දෙව් ස්වාමින් වහන්සේ ජීවමාන බව සැබෑ වශයෙන්ම මුට්ටියක පිටි ටිකකුත් කුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටියක් නැත. ඒවා මාසා මාගේ පුත්‍රයා විසින් කාලා නැසින පිණිස ඒවා සාදා ගන්නට දර කෑලි දෙකක් අවුලමයි කීවේය. මේ ස්ථානයේ කියනවා ඇය කතා කරලා මේ දෙවියන් වහන්සේගේ මිනිසයාට ජීවමාන දෙවියන් වහන්සේ සැබෑ වශයෙන්ම මට තිබෙන්නේ තෙල් ටිකකුත් පිට ටිකකුත් විතරයි. අපි දැන් මේ ලැහැත් වෙලා තිබෙන්නේ ඒකේ රොටියක් හදලා මාගේ දරුවත් මාත් කාලා දැන් මැරෙන්න තමයි බලාගෙන සිටින්නේ. මගේ ස්නේහවන්ත මිත්‍රය, අද සමහර වේලාවට මා කලින් කිව්වා වගේ ඔබත් ඒ වගේ ජීවත් වෙන්නට පුළුවන්. ඔබ ගෙවල් කුලිය ගෙවන්න බැරුව ඔබ අන්තිම මාසේ සිටිනවා වෙන්නට පුළුවන්. ඔබ පිළිකා රෝගේ අන්තිම ලෙවල් එකට ඔබ පැමිණිලා තිබෙනවා වෙන්නට පුළුවන්. ඔබගේ දරුවා සම්බන්ධව අන්තිම බලාපොරොත්තුවේ ඔබ සිටිනවා වෙන්නට පුළුවන්. එතනින් යාට ඔබට සිතන්නවත් බැරි වෙන්නට පුළුවන්. මේ වැන්දොබ ස්ත්‍රිය වගේ සමහරලාට ඔබට එතනින් එහාට හිතන්න කිසිම විදිහක් නැතුව ඇති. මේ ස්ත්‍රිය කියන්නේ මේ අන්තිම රොටිය හදන්න යන්නේ අපි. අද ඔබ අන්තිම මුදල ඔබ අතේ තියාගෙන කල්පනා කරනවා ඇති මේක වියදම් වුණාම මම මොනවද ඉදිරියට කරන්න යන්නේ. ඔබ කරන්න තියෙන ඔක්කොම කරලා ඉවරයි. දැන් ඔබ අන්තිම දේ තමයි ඔබ කරන්න සූදානම් වෙලා සිටින්නේ. එතනින් එහාට ඔබට කිසිම බලාපොරොත්තුවක් නැතු වෙන්න පුළුවන්. මගේ ස්නේහවන්ත මිත්‍රය, මේ උදෑසන ඔබගේ ජීවිතේ මේ ආකාරයෙන් ඊටාම අපහසු තත්වයකට පත් වෙලා බලාපොරොත්තු බිඳිලා ගොස් ඔබත් හරියට මේ වැන්දොබ ස්ත්‍රිය වගේ ඔබ කල්පනා කරනවා ඇති, ඔබ කතා කරනවා ඇති. ඔබ සමහර වෙලාවට මේ වැන්දොබ ස්ත්‍රිය කියනවා වගේ ඔබ මිනිසුන්ට කතා කරලා කියනවා ඇති මට නම් මෙතනින් එහාට හිතන්නවත් විදිහක් නැහැ. මට මෙතනින් එහාට කිසිම බලාපොරොත්තුවක් නැහැ. මට කරන්න පුළුවන් ඔක්කොම මම කරලා ඉවරයි. මම යන්න ඕන හැම ඉන්ටර්විව් එකකටම ගියා. නමුත් මට තාම රැකියාවක් නැහැ. දැන් නම් මට එපා වෙලා තිබෙන්නේ කියලා ඇති. සමහරට ඔබ රැකියාව කරන ස්ථානයේ අමාරුකම නිසා, ප්‍රශ්න නිසා ඔබ හිතනවා ඇති මට නම් දැන් එපා වෙලා මට දැන් ඇති. මම යන්න ඕන කියලා ඔබ හිතනවා ඇති. විවාහ ජීවිතයේ සමහර වෙලාවට ඔබ
ඒ ප්‍රශ්න නිසා මට ඇති මේ එක ජීවත් වෙලා, මට ඇති මේ බිරිඳත් එක්ක ඉඳලා, මට ඇති මේ ස්වාම පුරුෂයත් එක්ක ඉඳලා, මට දැන් එපා වෙලා, මට අමාරුයි, මම දික්කසාද වෙන්න ඕන කියන තත්වයට සමහරවිට ඔබ හිතනවා වෙන්නට පුළුවන්. මගේ ස්නේහවන්ත මිත්‍රය, මේ උදෑසන මේ වැන්දපු ස්ත්‍රිය වගේ ඔබත් සිටිනවා වෙන්නට පුළුවන්. බලාපොරොත්තු ඔක්කොම බිඳිලා ගොස්. මාද කලින් කිව්වා වගේ අද ලෝකයේ ගොඩක් අය ජීවත් වන්නේ මේ වැන්දපු ස්ත්‍රිය වගේ. මුදලේ අගේ ශීඝ්‍රයෙන් පහතට වැටෙන නිසා බොහෝ අය ගොඩාක් අද බියටපත් වෙලා සිටිනවා ඔවුන්ගේ ආර්ථිකය ගැන. සමහර අයට බයක් තිබෙනවා බැංකු කඩා වැටේවි කියලා. සමහර වෙලාවට විවාහවෙන්ට හොයලා නැති නිසා ඔබ හිතනවා ඇති අයියෝ මට දැන් කිසිම දෙයක් කරන්න නැහැ, මට කවුරුත් හරියන්නේ නැහැ, මට හැමදාම තනිකඩව තමයි ඉන්න වෙන්නේ කියලා සමහර වෙලාවට ඔබ කල්පනා කරනවා වෙන්නට පුළුවන්. මේ වැන්දොබි ස්ත්‍රිය වගේ ඔබ සිටිනවා වෙන්නට පුළුවන්. ඔබ ඒ වගේ සිටින අවස්ථාවක හිතලා බලන්න මේ වැන්දොබි ස්ත්‍රිය ඊටම අපහසුතාවයක සිටිනකොට තමයි මේ එලියා ඇවිල්ලා කියන්නේ කරුණා කරලා මට වතුර ටිකක් ගේන්න. ඊට පස්සේ කියනවා මට රොටියක් හදලා ගේන්න. මට රොටියක් හදලා ගේන්න. මගේ ස්නේහවන්ත මිත්‍රය, අද දවසේදී ඔබට තියෙන අභියෝගය බින්න මේකයි. සියලු දේවල් නැති වෙලා, සියලු දේවල් වැටිලා, බලාපොරොත්තු නැති වෙලා ඉන්න අවස්ථාවක ස්වාමින් වහන්සේ ඔබට කතා කරනසේක. මේ වැන්දපු ස්ත්‍රියට එලියා තුලින් කතා කරපු ලෙස අද ස්වාමින් වහන්සේගේ වචනය තුළින් උන්වහන්සේ ඔබට කතා කරනවා. මේ ස්ථානයේ එලියා කියනවා මට රොටියක් හදලා ගේන්න. සමහර වෙලාවට ඔබට මේ වගේ වාතාවරණයකට මුහුණ දෙන්න සිද්ධ වුණා නම් ඔබ කියයි හරියට අපේ භාෂාවේ කියනවා ගහෙන් වැටුණ මිනිස්යාට මේ ගොන ඇන්න වගේ. අර සමහරු කියනවානේ නේද මේ රවුල ගිනිගෙන තියෙනකොට මේ සුරුට්ටු පත්තු කරගන්න එනවා වගේ. සමහරට ඔබට මේ වගේ කෙනෙක් ඇවිල්ලා ඔබෙන් උපකාරයක් ඉල්ලුවොත් ඔබ කොහොම කියයිද? ඔබ මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? ඔබ සමහරලාට බැනලා එලව ගන්නට පුළුවන්. සමහරලාට ඔබ කියයි මොන පිස්සු කතා කරන්න එපා. මමත් මේ අමාරුවේ වැටිලා සිටින්නේ. ඔබට උපකාර කරනවා තියා මමත් කොහොමද ජීවත් වෙන්නේ කියලා මම මේ කල්පනා කරනවා. මම කොහොමද ඔබට මේ මුදල් ටිකක් දෙන්නේ? මම මේ වගේ තත්වයක් ඉන්නේ. මගේ ස්නේහවන්ත මිත්‍රය, මෙතන ඊටාම වැදගත් සිද්ධාන්තයක් උගන්වනවා. මේ ස්ත්‍රියට කතා කරන්නේ කවුරුත් නෙවෙයි, දෙවියන් වහන්සේගේ මිනිස්සෙක්, අනාගත වක්තුරුවරේ කතා කරන්නේ, එලිෂයි කතා කරන්නේ. සමහර වේලාවට අපි ආලා තිබෙනවා. සමහරු කියනවා අයියෝ පාස්ටර් කොහෙද අපි දෙවියන් වහන්සේගේ දේ කරන්නේ? අයියෝ පාස්ටර් කොහෙද සේවය කරන්න අපිට වෙලාවක් තියෙන්නේ? අයියෝ පාස්ටර් කොහෙද දසෙන් කොටසක් ගෙවන්න තියෙන්නේ? අයියෝ කොහෙද පාස්ටර් සම්මාදම් ගෙවන්න අපිට තිබෙන්නේ? අයියෝ කොහෙද පාස්ටර් ඉරිදාට පල්ලියන්ට තියෙන්නේ? අපිත් මේ ජීවත් වෙන්න ඉතා අමාරුවෙන්. අනේ පාස්ටර් මේ දින 6 වැඩ කළා මදි. අපිට ඉරිදාට තමයි ටිකක් හරි මේ වැඩි මුදල් හොයාගන්න වැඩ කරන්න පුළුවන්. මේක තමයි තියෙන එකම අවස්ථාව. අපිට ඒකට පල්ලියට ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ නිසා ඉරිදාත් වැඩ කරනවා. අනේ පාස්ටර් කොහෙද දසෙන් කොටස් ගෙවන්න තියෙන්නේ, සම්මාදම් ගෙවන්න තියෙන්නේ? ඒක දුන්නොත් එහෙම අපිට කිසි දෙයක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා දසෙන් කොටසතු සම්මාදමුත් ඒ දෙවියන් වහන්සේ කොටස දෙන්නේ නැතුව ඒකත් තමාගේ දේවල් කරගන්න සමහර වෙලාවට ඔබ වියදම් කරනවා වෙන්නට පුළුවන්. කොයිද පාස් අපිට සුභාරංචි කරන්න වෙලාවක් තියෙන්නේ? කොයිද පාස් අපිට සේවය කරන්න වෙලාවක් තියෙන්නේ? ඉරිදාට විතරයි ටිකක් නිදා ගන්න තියෙන්නේ අවශ්‍ය නැකා. ඉරිදාට විතරයි වැඩ ටික කරගන්න තිබෙන්නේ. ඒකටත් පාස් සේවය කරන්න ගියොත් අපි මොනවද කරන්නේ? මගේ ස්නේහවන්ත මිත්‍රය, සමහරවිට මේ වැන්දුඹි ස්ත්‍රිය ආරම්භයේ කියනවා වගේ ඔබ සමහරවලට කියනවා ඇත. අද කී දෙනෙක් දෙවියන් වහන්සේගේ දේ මග හැරලා තිබෙනවද? නොයෙකුත් නිදාසට කාරණා කියමින් මේ වැන්දුඹු ස්ත්‍රිය වගේ.
අපිට මේවා කරන්න බෑ. අපි ඉන්නේ අමාරුවේ. අපි ඉන්නේ අපහසුතාවේ. අපිට කිසි දෙයක් කරන්න විදිහක් නැහැ. ඔබ සමහරට ඒ වගේ කල්පනා කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ උදෑසන මම ඔබට මතක් කරන්නට කැමතියි. දෙවියන් වහන්සේ අද ඔබට කතා කරනවා. ඔබ එවැනි ආකල්පයක සිටිනවා නම් ඔබගේ ආකල්පය වෙනස් කරගන්න. ඔබගේ ජීවිතයේ බලාපොරොත්තුව මල්ඵල ගන්නවා දකින්න ඔබ කැමතිද? දෙවියන් වහන්සේ ඔබ තුල හාස්කමක් කරනවා දකින්න කැමතිද? දෙවියන් වහන්සේ පුදුම දෙයක් ඔබේ ජීවිතේ කරනවා දකින්න ඔබ කැමතිද? දෙවියන් වහන්සේ ඔබගේ ආර්ථිකයට ආශිර්වාද කරනවා දකින්න කැමතිද? දෙවියන් වහන්සේ ඔබගේ පෞල් ජීවිතයට ආශිර්වාද කරනවා දකින්න කැමතිද? දෙවියන් වහන්සේ ඔබගේ සීනය ඉෂ්ට කරලා දෙනවා දකින්න ඔබ කැමතිද? එහෙනම් මෙන්න මේ ප්‍රතිපත්තිය ඉගෙන ගන්න. මොකද්ද? ඔබට පේනවා 14 වෙනි පදේ කියනවා මක්සාද ස්වාමින් වහන්සේ භූමිය පිටට වැස්ස එවන දවස දක්වා පිටිමුට්ටිය ඉවර වන්නේම තෙල් කුලාව අඩුවන්නේවත් නැතයි ඊශ්‍රායල්ගේ දෙව් ස්වාමින් වහන්සේ කියනසේකයි කීවේය. ගොස් එලියා කී හැටියට කළාය. නැවතත් ගොස් එලියා කී හැටියට කළාය. නැවතත් ගොස් එලියා කී හැටියට කළාය. මොකද්ද එලියා කියන්නේ? එලියා කියනවා ස්වාමින් වහන්සේ භූමිය පිටට වැස්ස එවන දවස දක්වා පිටිමුට්ටිය ඉවර වන්නේවත් තෙල් කුලාව අඩුවන්නේවත් නැතයි ඊශ්‍රායල් දෙවියෝ ස්වාමින් වහන්සේ කියනසේකයි මේ ස්ත්‍රියට කියනවා. මේ ස්ත්‍රියට කතා කරනවා කෙලින්ම ඩිරෙක්ට්ලි කතා කරනවා. එලියා දෙවියන් වහන්සේ ජීවමාන බව සැබෑ වශයෙන්ම උන්වහන්සේ මේ පොළොවට වැස්ස එවන දවස දක්වා ඔබේ තෙල් කුලාව ඉවර වෙන්න යන්නේ නැහැ. පිටි ටික ඉවර වෙන්න යන්නේ නැහැ. ඊශ්‍රායල් දෙවියෝ ස්වාමින් වහන්සේ කියනසේකයි කීසේක. මේ උදාසන දෙවියන් වහන්සේ ඔබට කතා කරනසේක උන්වහන්සේගේ ජීවමාන බලවත් වචනය තුලින්. දෙවියන් වහන්සේගේ වචනය හේබ්‍රෙව් 4:12 කියන්නේ ජීවමානයි බලවත් කොයිම දෙමුවත් කඩුවකටත් වඩා තියුණුයි. ඒ සන්දි ඇට මිදුළු වෙන් කරන තරමට කවදින්නේය. මා ආරම්භයේදී කියා සිටියා. දෙවියන් වහන්සේ තුල අද ඔබට අනාගත වාක්‍යයක් තිබෙනවා මේ තුල. ස්වාමින් වහන්සේ ඔබට අනතුරු ඇගවීමක් කරනවා. ස්වාමින් වහන්සේ ඔබට බලාපොරොත්තු වචනයක් දෙනවා. ස්වාමින් වහන්සේ ඔබට අලුත් ශක්තියක් ගෙන දෙන පණිවිඩයක් මේ තුල තිබෙනවා. දෙවියන් වහන්සේ ජීවමාන බව සැබෑ වශයෙන්ම උන්වහන්සේට පුළුවන් ඔබට ආශිර්වාද කරන්නට. මේ ස්ථානයේ කියනවා ඒ ස්ත්‍රිය ගොස් එලියා කී හැටියට කළාය. ආමෙන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඇය එලියා කී හැටියට ගිහිල්ලා කරවුවා. පළවෙනි රොටිය හදලා ඒ දෙවියන් වහන්සේගේ මිනිස්යාට ගෙන දුන්නා. ඇය හාස්කමක් අත්දැක්කා. මෙතන කියනවා එසේ ඈද ඔහුද ඇගේ ගෙයි වැසියෝද බොහෝ දවස් කෑවාය. 15 වෙනි පදයේ අන්තිම කොටසේ දෙවියන් වහන්සේ හාස්කමක් කරා. ඒ නියගේ ඉවර වෙන තුරු ඒ තෙල් ඉවර උනේවත් ඒ පිට ඉවර උනේවත් නෑ. ඔවුන් ආශිර්වාද ලැබුවා. මොකක්ද රහස? මොකද්ද මෙතන කී පොයින්ට් එක තිබෙන්නේ? මොකද්ද මෙතන තියෙන රහස? මෙතන තියෙන රහස තමයි ඇය එලියා කියපු විදිහට කරවුවා. අද ඔබගේ ජීවිතේ ඔය අන්තිම බලාපොරොත්තු තුල ජීවත් වන ඔබ එතනින් එහාට ගොස් හාස්කමක් ස්වාමින් වහන්සේ තුල ඔබට අත්දකින්න නම් ඔබට තිබෙන ප්‍රධානම යතුරු දෙවියන් වහන්සේ කියපු ලෙස ඔබ කරන්න. දෙවියන් වහන්සේ අද ඔබට කුමක්ද කිව්වේ? ඒ දේ කරන්න. ඒ දේ කරන්න. ඔබ නෑ කිව්වා, බෑ කිව්වා, එපා කිව්වා, අරක කරා මේ කරා. දැන් ඔබ දෙවියන් වහන්සේ කීව ලෙස ඔබ කරන්න. ඔබ හාස්කමක් අත්දකින්න එනවා. ඔබට මතකද කානායි ස්වර්ණ මංගල්‍යය? කානායි ස්වර්ණ මංගල්‍යය යේසුස්ගේ පළවෙනි හාස්කම. යේසුස් වහන්සේට ආරාධනා කරලා තිබුණා ඒ විවාහ මංගල්‍යයට එන්න කියලා. ඒ විවාහ මංගල්‍යයේ මිදුයිසි ඉවර වෙලා තිබුණා. ලොකු ප්‍රශ්නයක් තිබුණා. යේසුස් වහන්සේගේ මෑණියෝ කියනවා මෙතන ප්‍රශ්නයක් තියෙනවා. යේසුස් වහන්සේ කියන ස්ත්‍රිය මගෙන් කම කුමක්ද? යේසුස් වහන්සේ හැරිලා සේවකයන්ට කියනවා ඒ භාජන වලට වතුර පුරවන්න. ඔවුන් කිසි ප්‍රශ්නයක් නොකර ඒ භාජන වලට වතුර පුරවැව්වා. කියනවා ගිහිල්ලා දැන් ඒ මංගල්‍ය ඉන්න ප්‍රධානීන්ට අල්ලන්ට වතුර මිදුයිස බවට පත් වුණා. ස්වාමීන් වහන්සේ හාස්කමක් කරනු ලැබුවා. ඔබට මතකද පේදුරුස් රෑ පුරා මාළු අල්ලන්ට ගිහිල්ලා මාළු අල්ලන්නේ නැතුව හිස්ව ඇවිල්ලා හිටියා. දැල් සෝදමින්. යේසුස් වහන්සේ කියනවා යන් ගැඹුරට ගිහිල්ලා නැල් දාන්න. පේදුරුස් එක වචනයක්වත් කිව්වද නැහැ. පේදුරුස් ඒ
උන්වහන්සේට කීකරු වුණා. ඊළ දැල් දැම්මා. හිස්සුණාද? නෑ. බෝට්ටුව පිරෙන තරමට ගිලෙන තරමට මාළු අල්ලගන්න පුළුවන් වුණා. මහත් මාළු ප්‍රමාණයක් අල්ලගත්තා. මොකද්ද රහස? කීකරුකමයි. ලාසරුස් මැරිලා ගඳ ගහන තත්වයේ සිටිනවා කියනවා. කොහොමද මේ ගල අයින් කරන්නේ? ලාසරුස් මැරිලා. යේසුස් කියනවා ගල ඉවත් කරන්න. ඔවුන් ගල ඉවත් කරා. ගඳ ගහන ලාසරුස් කෙනෙක් නෙවෙයි ආවේ. පඩ පිටින් ලාසරුස් ඇවිදගෙන ආවා. මොකද්ද ප්‍රශ්නේ? කීකරුකම. මගේ සෙනෙහවන්ත මිත්‍රය, එදා ගිඩියොන්ට කතා කරලා කියනවා විනිශ්චයකාරයා පොතේ 6 වෙනි පරිච්ඡේදයේ ඔව් මානසිකව වැටිලා, මානසිකව දුර්වල වෙලා, ඔව් පරාජිතයෙක් ලෙස මිදියවරුන්ගේ ඒ යන්ත්‍රය පිටිපස්සේ වැඩ කරමින් සිටිනවා. දෙවියන් වහන්සේගේ මිනිස්සු ඇවිල්ලා කියනවා ධෛර්යමත් බලවත් මිනිස්සු නැගිටින්න ගිහිල්ලා මිදියවරුන්ගෙන් ඊශ්‍රායලට ජය අරන් දෙන්න. ඇයි කියනවා? ඔව් කියනවා දෙවියන් වහන්සේ අපිව දැන් අතහැරලා ගිහිල්ලා. පියවරුන් තුල දෙවියන් වහන්සේ හිටියා, දැන් නම් දෙවියන් වහන්සේ අපිත් එක්ක නැහැ. හැබැයි අවසානයේ ගිඩියොන් කීකරුණා ස්වාමින් වහන්සේට. එදා මිදියවරුන්ට විරුද්ධව සටන් කළා ඊශ්‍රායලට මහා ජයග්‍රහණයක් ගෙන දෙන්න ඌට පුළුවන්කම ලැබුණා. බෙලහීන මිනිස්සයා, දුර්වලව හිටිය මිනිස්සයා දෙවියන් වහන්සේ බලවත් ලෙස පාවිච්චි කරනු ලැබුවා. මගේ සෙනෙහවන්ත මිත්‍රය, දෙවියන් වහන්සේගේ වචනේ මෙවැනි පුදුම හාස්කම් බොහෝ තිබෙනවා. අද දවසේදී ඔබත් මමත් ගොඩක් වෙලාවට කරන්නේ කුමක්ද? බයිබලයේ තිබෙන හාස්කම් ගැන කතා කරනකොට අපිට ගාලා අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කියනවා. උන්වහන්සේ 5000කට කන්ට දුන්නා. ලාසරුස් මලවුන්ගෙන් නැගිට්ටා. රතු මුහුද දෙබෑ කරවුවා. දෙවියන් වහන්සේ මේ වගේ හාස්කම් කරා. අපි අප්පුඩි ගාලා අපි හාලෙලූයයි කියනවා. මගේ ස්නේහවන්ත මිත්‍රය, එදා දවසේදී එවැනි දේවල් ස්වාමින් වහන්සේ තබලා තිබෙන්නේ ඒවට අප්පුඩි ගාලා හාලෙලූයා කියන්න විතරක් නෙවෙයි. එදා ඒ කළා වූ හාස්කම් අද දවසේදී අපේ ජීවිතවල, අපේ පෞද්ගලික ජීවිතවල, අපේ නිවෙස් තුල, අපේ සභාව තුල, අපේ සමාජය තුල කරනවා දකින්ටයි උන්වහන්සේගේ කැමැත්ත. එදා ඒ වෙන්දපු ස්ත්‍රියට ඒ කළා වූ හාස්කම උන්වහන්සේ ලියා තබලා තිබෙන්නේ ඇයි? ඒක කියලා අප්පුඩි ගහන්න නෙවෙයි, ඒ ගැන අපි බලවත් දේශනා අහන්න නෙවෙයි. ඒ වගේ හාස්කම් අපේ ජීවිතවලත් අත්දකින්නවා, දකින්ට උන්වහන්සේ කැමති. එහෙනම් මේ දවසේදී ඔබ බලාපොරොත්තු කැඩිලා බිඳිලා ගොස් බලාපොරොත්තු නැතුව ඔබ අද පරාජිතව සිටිනවා නම් ඔබ ස්වාමින් වහන්සේට කීකරු වෙන්න. ස්වාමීන් වහන්සේට යටත් වෙන්න. ඔබ කියන්න එපා මම දැන් මේ මැරෙන්න යන්නේ. මට දෙවියන් වහන්සේට දෙන්න විදිහක් නැහැ. මට එපා වෙලා ඒ බෙලහීනකමේ ආත්මේ ඉවත දමන්න. දෙවියන් වහන්සේගේ වචනයට ඔබ කීකරු වෙලා ඔබ අද නැගී සිටින්න. නැගී සිටින්න සහෝදරිය. නැගී සිටින්න සහෝදරයා. ඔබට කළ හැක ස්වාමීන් වහන්සේ තුල. ඇයි? මා බලවත් කරන තැනැන් වහන්සේ තුල මට සියල්ල කරන්නට පුළුවන්. ඔබ බලවත් කරනවද ස්වාමින් වහන්සේ? ඔබට අද බලාපොරොත්තුවක් තිබෙනවා. ඔබ ඉන්න තත්ත්වයෙන් තවත් අලුත් තලයකට ස්වාමින් වහන්සේ ගෙන යන්න යනවා. කුමක්ද කළ යුත්තේ? මෙතන කියන්නේ ස්වාමින් වහන්සේ ඈ ගොස් එලියා කී හැටියට කළේ. අද ස්වාමින් වහන්සේ කුමන පැත්තකින්ද ඔබට කතා කරේ? දසෙන් කොටස් දීම ගැනද? සම්මාදන් දීම ගැනද? ස්වාමින් වහන්සේ සේවය කිරීම ගැනද? නැවත පවුලත් එක්ක එක්වීම ගැනද? දරුවන්ව එක් කර ගැනීම ගැනද? කුම කාටෙන්ද උන්වහන්සේ ඔබට කතා කරන්නේ? ඒ දේ ඔබ කරන්න. දෙවියන් වහන්සේ එදා වෙන්ද මිස්ත්‍රියගේ පවුලේ කළ හාස්කමට වඩා මහත් හාස්කම ස්වාමින් වහන්සේ ඔබගේ ජීවිතේ ඔබේ පවුල තුල උන්වහන්සේ කරන්ට යනවා. ඔබ මේ ප්‍රස්තාව අල්ලගන්න. බලාපොරොත්තු නැතු වුණා වූ අයකට බලාපොරොත්තුවක් දෙන්න පුළුවන් එකම තැනන් වහන්සේ දෙවියන් වහන්සේයි. මේ කාලේ නැති හාස්කම කවදා අපි අත්දකින්නද? මේ කාලේ උන්වහන්සේ මහත් ලෙස හාස්කම් කරමින් සිටිනවා. මේ කාලේ මහත් හාස්කම් කරමින් සිටිනවා. මිනිස්යා දෙසනේ මගේ ආත්මයට දැනෙන දේ මම කියන මෙතන සමහර අය ඔබ මිනිස්යා දෙස බලාගෙන ඉන්නේ. සභාව යමක් කරයි කියලා බලාගෙන සිටිනවා. දේශපාලඥයන් යමක් කරයි කියලා බලාගෙන සිටිනවා. මම ඔබට කියන්න. ඔබ ඒවා දිහා බලාගෙන හිටියොත් අපදාම ඔබ වේසටපත් වෙන්න යනවා. අද මම ඔබ ධෛර්යමත් කරනවා. දෙවියන් වහන්සේ කෙරේ බලා සිටින්න. උන්වහන්සේ කියන දේ කරන්න ඔබගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙන්න යනවා. එහෙනම් අද දවසේ මේ ප්‍රස්තාව අල්ලගන්න. ස්වාමින් වහන්සේ තුල ඉදිරියට ගමන් කරන්න. උන්වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. අපි යාත්නා කරමු. හලෙලූයා. ස්තුති වේවා ස්වාමිනී. ඔබට ප්‍රශංසා වේවා. ඔබ කැමති නම් මේ යාත්නාව මාත් එක්ක එකට කියන්න. අපට ආදරය කරන ආදරවන්ත දෙවි පියාණෙනි.
යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබ වහන්සේගේ ශුද්ධ පාමුලට එනවා. යේසුස් වහන්සේ මම බලාපොරොත්තු නැති වචන කතා කරා. මම මිනිස්යාව විශ්වාස කරවුවා. මම අද දුර්වලව සිටිනවා. මගේ ජීවිතේ එපා වෙලා මම සිටිනවා. යේසුස් වහන්සේ මට සමාවුව මැනව. මම අද ඔබ වහන්සේ කියපු දේ මම විශ්වාස කරනවා. ඔබ වහන්සේ තුල මට ජය තිබෙනවා. මම ඒ දේ විශ්වාස කරනවා. යේසුස් වහන්සේ මගෙන් වුණ වරදට සමාවුව මැනව. ඔබගේ ලේ වලින් මා පවිත්‍ර කර මැනව. ඔබගේ ලේ වලින් මා සෝදන්න. මා ඔබ වහන්සේ කියන දේ මම කරන්නෙමුව. යේසුස් වහන්සේගේ නාමයෙන් හැමෝම ආමෙන් කියමුද? ආමේන් ආමේන්. අපේ ආදරය කරන ආදරවන්ත දෙවි පියාණෙනි, දැන් මේ වචනේ ඇසු සෑම කෙනෙක් ඔබට බාර කරනවා. ඔබ වහන්සේ මේ ආශිර්වාද කර මැනව. ඔබ වහන්සේගේ කරුණාව මේ සමග තැබුව මැනව. ඔබ වහන්සේගේ වචනේ ප්‍රකාරයට ක්‍රියා කරමින් ඉදිරියට ගමන් කරන්න අවශ්‍ය ශුද්ධාත්ම බලය, ශුද්ධාත්ම මඟ පෙන්වීම ගෙන දුනු මැනව. විශේෂයෙන්ම පාසක ක්‍රිස්ටිනාද ඒ සභාවේ සියලුම දෙනා ඔබට බාර කරනවා. මේ සභාවට ඔබ වහන්සේ ආශිර්වාද කර මැනව. මේ සභාව සිංගප්පූරු දේශයේ තව බොහෝ ලාංකික ජනතාවට මේ සභාව ආශිර්වාදයක් වෙන්න සැලැස්සුව මැනව. බලවත් ලෙස මේ සභාව පාවිච්චි කරන්න කියලා මම යාත්නා කරනවා. දුර්වලව සිටින්නා වූ අය, ස්වාමීනි ප්‍රශ්න තුලින් ඉන්නා වූ අය, පාපේ ජීවත් වෙන අය, බලාපොරොත්තුවක් නැතුව සිටින අය, ස්වාමීනි ඔබ වහන්සේගේ මහිමේ මේ සභාව තුලින් දකින්න සැලැස්සුව මැනව. පුදුම දහස්කන්ධ දිනපතා මේ සභාව තුල වෙන්න සැලැස්සුව මැනව. මේ සභාව ඔබගේ බලවත් වූ හස්තයට බාර කරන අතර ස්වාමිනී සජීවීව කොයි හෝ ස්ථානයක ඉඳන් මේ වචනේ ඇසුවද යම් කෙනෙක් ඒ හැම කෙනෙකුගේ හදවත ඔබ ස්පර්ශ කළා. ඔබ වහන්සේට මඟ පෙන්වුවා. ඔබ වහන්සේ තුල ක්‍රියාත්මක වෙන්න එයට උපකාර කරන්න. දැන් මේ වචනේ ඇසුව ලෝ පුරා විශ්වසන සියලු දෙනාද, සිංගප්පූරු සභාවේ සියලුම දෙනාද ඔබේ බලවත් වූ හස්තයට බාර කරනවා. ස්වාමිනී ඔබ වහන්සේගේ කැමැත්ත හැමදාම මේ අයගේ ජීවිතවල ඉෂ්ට වෙන්න සලස්වන්නට. දැන් මේ සෑම කෙනෙක් ඔබගේ බලවත් වූ හස්තයට බාර කර මම යාත්නා කරන්නේ පියාණන්ගේද, පුත්‍රයාණන්ගේද, ශුද්ධාත්මයන් වහන්සේගේද බලවත් උතුම් නාමයෙන්. ආමේන් ආමේන්. හොඳයි, අද දවසේදී අපි ස්වාමින් වහන්සේගේ ශුද්ධ වූ රාත්‍රී භෝජනයේ පංගුකාර වෙන පිණිස අපි හැම කෙනෙක්ම අපි සූදානම් වෙමු. මා විශ්වාස කරනවා ඔබ ඉන්න ස්ථානවල ස්වාමීන් වහන්සේගේ රාත්‍රී භෝජනයට අවශ්‍ය දේවල් ඔබ පිළියෙල කරගෙන ඔබ සිටිනවා ඇති කියලා. ඒ වගේම මම විශ්වාස කරනවා ඔබගේ හදවත ස්වාමීන් වහන්සේ තුල ඔබ සූදානම් කරගෙන ඇවිල්ලා ඇති කියලා මේ උතුම් වූ රාත්‍රී භෝජනයට පංගුකාර වෙන්න. මොකද මේක චාරිත්‍රයක් නොවේ. මේක තවත් එක දෙයක් නෙවෙයි. මේක ඊතනින් එහා ගියා වූ සුද්ධ දෙයක්. අපි මේකට පංගුකාර වෙනකොට අපි සුද්ධකමේ අලංකාරයෙන් අපි පංගුකාර වෙන්නට අවශ්‍යයි. එවිට තමයි දෙවියන් වහන්සේගේ ආශිර්වාදය අපි සමග තිබෙන්නට යන්නේ. ඉතින් අද දවසේදී ස්වාමීන් වහන්සේගේ රාත්‍රී භෝජනයේ පංගුකාර වෙන හැම කෙනෙකුටම මම මතක් කරන්නට කැමතියි. නිකන් ඔහේ මේකට පංගුකාර වෙන්න එපා. කිසි සූදානමක් නැතුව මේකට පංගුකාර වෙන්න එපා. ඔබ විමසලා බලමින් සුද්ධකමේ අලංකාරයෙන් මේ මේසට පංගුකාර වෙන්න බාධිතං කරගන්න. ඉතින් අද දවසේදී අපි ස්වාමීන් වහන්සේගේ වර්ෂණයේ අපි කොටසක් අපි කියවලා ඊට පස්සේ අපි උන්වහන්සේගේ රාත්‍රී භෝජනයට පංගුකාර වෙන්න යමු. මම ඔබට මතක් කරන්න ඕනේ මේ වචනයට හොඳින් අහුම්කම් දෙන්න. හොඳින් අහුම්කම් දෙන්න. ඊට පස්සේ ඔබට පුළුවන් තීරණයක් ගන්න මේ උන්වහන්සේගේ රාත්‍රී භෝජනයට පංගුකාර වෙනවද නැද්ද කියලා. මට අලුත් කෙනෙක් මේ කාසනවා වෙන්න පුළුවන්. මම ඔබට මතක් කරන්නට ඕනේ. විමසිල්ලේ මේ වචනේ අසන්න. ස්වාමීන් වහන්සේ ඔබට උදව් කරાવી මේ තේරුම් ගන්නට. අපි යාත්නා කරමු. ආදරවන්ත දෙවි පියාණෙනි, අද දවසේදී ඔබගේ මහත් වූ විශුද්ධ වූ ස්වාමින්ගේ රාත්‍රී භෝජනයේ පංගුකාර වෙන්න සූදානම්ව සිට මේ සියලු දෙනා ඔබට බාර කරනවා. අද දවසේදී ස්වාමිනී අප එකිනෙකා විමසලා බලා අපිට දැනගන්න අපිට උපකාර කරන්න ඔබගේ වචනේ ප්‍රකාරයට. දැන් ඔබ වහන්සේගේ වචනය තුලින් ස්වාමීන් අපට මඟ පෙන්වන්න මේ රාත්‍රී භෝජනයේ පංගුකාර වෙන්න ඉස්සරලා අපේ හදවත සූදානම් කරගන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන් ආමේන්. හොඳයි, ඔබ පෙරලා ගන්න ස්වාමීන් වහන්සේගේ වචනේ 1 කොරින්ති පොතට. 1 කොරින්ති පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදයේ සිට
30 වෙනි පදයේ දක්වා අපි කියවන්ට යනවා. ඔබ හොඳින් මේ පදවලට අහුම්කම් දෙන්න. ඔබ ළඟ බයිබලයක් තියෙනවා නම් ඒක පෙරලලා ඔබ ඒකට අවධානය යොමු කරන්න. මක්සාද මම නුඹලාට බාර දුන් දේ ස්වාමින් වහන්සේගෙන් ලැබිමි. එනම් ස්වාමී යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි ඉරගෙන ස්තුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා වූ මාගේ ශරීරය. මා සීකිරීම පිණිස මේක කරන්නයි කීසේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානද්දී මේ කුසලාන මාගේ ලේන් පීඩවන අලුත් ගිවිසුමය. යම් පවනවර නුඹලා මේන් බොන්නාහුද එපවනවර මා සීකිරීම පිණිස මේක කරන්නයි කීසේක. 26 වෙනි පදේ මක්සාද නුඹලා යම් පමණවරක් මේ රොටි කන්නාහුද කුසලානින් බොන්නාහුද එපමණවර ස්වාමින් වහන්සේ එනතුරු නුඹලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නාහුය. එහෙයින් නුසුසුදු ලෙස මේ රොටි කන්නා වූ නොහොත් ස්වාමින් වහන්සේගේ කුසලානින් බොන්නා වූ කවරෙකු නමුත් ස්වාමින් වහන්සේගේ ශරීරය ගැන ලේ ගැන වරදකාරෙක් වන්නේය. නමුත් එක එක්කෙනා තම තමාම සෝදිස් කොට ඒ රොටි කෑවාවේ. ඒ කුසලානින් බීවාවේ. මක්කාද කන්නා වූ බොන්නා වූ තැනැත්තේ ශරීරයේ නොවිමසනවා නම් ඔහු තමාටම දඬුවම පැමිණෙන ලෙස කන්නේය බොන්නේය. 30 වෙනි පදේ එනිසා නුඹලා අතරේ බොහෝ දෙනෙක් දුර්වලව ලෙඩව සිටිති. බොහෝ දෙනෙක් නින්දටපත් වෙති. අපි අපව විමසමු නම් අප විනිශ්චය කරනු ලබන්නේ නැත. නමුත් අප විනිශ්චය කරනු ලබන කල ලෝකයා සමග වරදටපත් නොවන පිණිස ස්වාමීන් වහන්සේගෙන් දඩුවම් ලැබමුව. ස්වාමීන් වහන්සේගේ වචනේ පැහැදිලි. මේ ස්ථානීය කියන්නේ ස්වාමීන් වහන්සේගේ රාත්‍රී භෝජනය කියලා කියන්නේ කුමක්ද? උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩලා කිව්වා මේක මම නුඹලා උත්සාහ පොඩි කරන මාගේ ශරීරයයි. අද දවසේදී අපි ගන්නා වූ මේ රොටිය අපි අඩයාලම් කරනවා යේසුස් වහන්සේගේ පොඩි කරවුවා වූ ශරීරයට. උන්වහන්සේ මිදුස රැගෙන කිව්වා මේක මා නුඹලා උදෙසා වගුරුවන මාගේ සුද්ධ රුධිරයයි. මා සීකිරීම පිණිස මේ දේ කරන්න කියලා. අද දවසේදී ඔබ ගන්නා වූ මේ මිදුස අපි අඩයාලම් කරනවා එදා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ වැගුරා වූ සුද්ධ වූ රුධිරයට. ස්වාමීන් වහන්සේගේ පොඩි කරා වූ ශරීරේ කර්ණ කොටගෙන කෑව කස පාර කර්ණ කොටගෙන අද අපිට සුවය තිබෙනවා. පාපේ කුලිය නම් මරණයයි. යේසුස් වහන්සේ කුරුසියේ වැගුරු සුද්ධ ලේවලී අපේ පාපයට සමාවක් තිබෙනවා. ඉතින් අද දවසේදී අපි සිහි කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය තුලින් අපට ලැබී තුඩනා වූ ඒ සදාකාල ජීවනය. යේසුස් වහන්සේ කෑව කසපාර කරන කොටගෙන අපිට ලැබී තිබෙනා වූ සුවය. ඔබට සුවය අයිති. ඔබගේ පාපයට සමාවක් ස්වාමීන් වහන්සේ තුල තිබෙනවා. එය අපි අද සිහි කරනවා. ඉතින් අද දවසේදී අප මේ රාත්‍රී භෝජනයේ පංගුකාර වෙන මේ මොහොතේ අපිට බලාපොරොත්තුවක් තියෙනවා. එනම් අපේ පාපයට සමාව ලැබ අපි සදාකාල ජීවනයේ ස්වර්ගයට ඇතුල් වීමේ බලාපොරොත්තුව අපි නැවත වාරයක් අපි මතක් කරමු ලබනවා. එහෙනම් මේ මේසෙට පංගුකාර වෙන්න පුළුවන් කාටද? ස්වාමීන් වහන්සේගේ වචනේ පැහැදිලි. තම තමාම සෝදිසි කොට ඒ රොටි කෑවාවේ ඒ බීම බීවාවේ. ඔබ විමසලා බලන්න ඕනේ ඔබ මේකට සුදුසුද නැද්ද කියලා. ඔබ කිතුණුවෙක් නා. ඔබ විමසලා බලන්න ඔබ ස්වාමීන් වහන්සේගේ වචනේ ප්‍රකාරයට ඔබ ජීවත් වෙනවද? එහෙම නැත්නම් ඔබ පාපය කරමින් ඔබ ජීවත් වෙනවද? එහෙනම් ඔබම විමසලා බලන්න ඕනේ මේකට සුදුසුද නැද්ද කියලා. මොකද උන්වහන්සේගේ වචනේ පැහැදිලි. අපි කවුරුත් ඔබ විනිශ්චය කරන්නේ නැහැ. නමුත් ඔබම විනිශ්චය කරලා බලන්න ඕනේ. මාගේ ආරාධනාව නම් ඔබ ස්වාමීන් වහන්සේ සමග හරි සම්බන්ධකමක් නැත්තම් දේවචනේ පිට ඔබ ක්‍රියා කරමින් ඔබ පාපී ජීවත් වෙනවා නම් මේ මේසට පංගුකාර වෙන්නට ප්‍රථම ඔබ පසුතැවිලා ස්වාමීන් වහන්සේගේ සමග තියෙන සම්බන්ධකම හදාගන්න. ඒ වගේම ඔබ කිතුණුවෙක් නෙවෙයි. ඔබ කිතුණුවෙක් නොවේ නම් මේකට පංගුකාර වීමෙන් ඔබට ප්‍රතිඵලයක් ලැබෙන්න යන්නේ නැහැ. ඔබට මේක පංගුකාර වෙන්න ඕන නම් යේසුස් වහන්සේ පෞද්ගලික ගැලවුම්කාරය ලෙස පිළිගන්න. මේ තියෙන සත්‍යතාවය ඔබ දැනගෙන ඊට පස්සේ මේ මේසට පංගුකාර වෙන්න. මේක තවත් චාරිත්‍රයක් නෙවෙයි. මේක දෙවියන් වහන්සේ සමග පෞද්ගලික සම්බන්ධකමක ඇති තවත් එක්තරා උතුම් කාර්යයක්. එහෙනම් මේ ලස්සන මොහොතේදී
මා ඔබට ආරාධනා කරනවා. සුද්ධකමේ අලංකාරයේ හෘද සාක්ෂියට එකඟව ස්වාමීන් වහන්සේගේ රාත්‍රී භෝජනයට පංගුකාර වෙන්න ඔබ හැම කෙනෙක්ම සූදානම් වෙන්න. අපි යාත්නා කරමු. අපට ආදරය කරන ආදරවන්ත දෙවි පියාණෙනි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබ වහන්සේගේ ශුද්ධ පාමුලට මේ සහෝදර සහෝදරයන් සෑම කෙනෙක් බාර කරනවා. ඔබ වහන්සේ මේ විමසා බලා දැනගත මැනව මේ මේසෙට පංගුකාර වෙන්න සුදුසු කවුද නුසුදුසු කවුද ඔබ වහන්සේ පමණයි දන්නේ. ස්වාමිනී, සුදුසු අයට පමණක් මේ මේසෙට පංගුකාර වෙන්න ධෛර්යය ශක්තිය ගෙන දුන්නු මැනව. දැන් මේ සෑම කෙනෙක්ම ඔබගේ බලවත් හස්තයට බාර කර මම යාත්නා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන් ආමේන්. ස්වාමීන් වහන්සේ එදා පොඩි කරයි වූ ශරීරය අපි අඩයාලම් කරනවා රොටි වලට. ඒ ඔබ අතට ගන්න. අද දවසේ ඔබ රෝගීව සිටිනවා නම් ඔබ මතක තබා ගන්න ඔබට සුවය තිබෙනවා. උන්වහන්සේ කෑව කසපාර කරනකොටගෙන රෝගය උන්වහන්සේ කුරුසියේ දරාගත්තා. ඒ ශාපේ උන්වහන්සේ කුරුසියේ දරාගත්තා. වේදනාව උන්වහන්සේ කුරුසියේ දරාගත්තා. ඔබට සුවය අයිතියි. මේට පංගුකාර වෙන ඔබ හැම කෙනෙක්ම මතක තබා ගන්න ඔබට සුවය තිබෙනවා. වාසනීපෙන් සිටවන කියන ස්වාමිනී, ඔබ වහන්සේ දැන් මම සුව කරන්න, මම නිදහස් කරන්න. අපි යාත්නා කරමු. ආදරවන්ත යේසුස් වහන්සේ, එදා ඔබ වහන්සේ කෑව කසපාර පොඩි කරවු ශරීරයේ කර්ණ කොටගෙන අපිට සුවය දී තිබෙන ඔබගේ වචනේ තේආති වෙන ප්‍රකාරයට දැන් මේ පංගුකාර වෙන සියලු දෙනා සිහි කර මැනව. යමෙක් දැන් රෝගීව සිටිනවා නම් ඔබ වහන්සේගේ සුවය ගලා යන්න සලස්වන්න. යම් කෙනෙක් ශාරීරික අපහසුතාවයෙන් පෙළෙනවද, කුමනාකාර රෝගයකින් පෙළෙනවද, ශාප වලින් පෙළී සිටිනවද, ස්වාමිනී ඔබ වහන්සේ කෑව කසපාර කර්ණ කොටගෙන දැන් මෙයට සුවය නිදහස් කර මැනව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි දැන් ස්ථිර කර යාත්නා කර ප්‍රකාශ කරනවා අපිට සුවය අයිති, අපිට නිදහස අයිති. දැන් මේ පංගුකාර වෙන සියලු දෙනාට ඔබ වහන්සේගේ දිව්‍ය සුවය ඔබ වහන්සේ ගෙන දෙන්න හාස්කමේ දෙවිඳුනි හාස්කමක් කරන්න යේසුස් වහන්සේ දැන් මේ පංගුකාර වෙන සියලුම දෙනා ඔබට බාරයි යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන් ආමේන්. අපි හැමෝම එකට පංගුකාර වෙමු. ඒ වගේම මිදුස වතට ගන්න. උන්වහන්සේ පාවදළු රාත්‍රියේදී උන්වහන්සේ මිදුස රැගෙන කිව්වා මා නුඹලා උදෙසා වගුරුවන සුද්ධ රුධිරයයි. අපි මේ අඩයාලම් කරනවා යේසුස් වහන්සේ වගුරුව සුද්ධ රුධිරයට. අද ඔබගේ පාපයට සමාව තිබෙන්නේ යේසුස් වහන්සේ නිසායි. ඔබ පාපේ තවත් වහලෙක් වෙන්න එපා. ශාපේ තවත් වහලෙක් වෙන්න එපා. අන්ධකාරයේ ක්‍රියා කරමින් ඔබ තවත් පාපී ජීවත් වෙන්න ඕනේ නැහැ. යේසුස් වහන්සේ ඔබගේ පාපයට සමාවක් දීලා තිබෙනවා. ඔබගේ පූජාව නෙවෙයි, ඔබගේ යම් කැපවීමක් නොවේ, ඔබගේ වෙන මිලයක් නිසා නෙවෙයි. යේසුස් වහන්සේ කුරුසියේ වැගුරු සුද්ධ ලේ වලින් ඔබගේ පාපයට සමාව තියෙනවා. අද අපි සිහි කරනවා අපි ධර්මිෂ්ඨ කරලා තිබෙනවා කියලා. දොස් තැබීමක් නැහැ අපි තුල. අපි ධර්මිෂ්ඨ වී තිබෙනවා යේසුස් වහන්සේ වැගුරු සුද්ධ ලේ කරන කොටගෙන. ඒ නිසා මේ පංගුකාර වෙන සියලු දෙනා මතක තබා ගන්න. යේසුස් වහන්සේ තුල ඔබ ධර්මිෂ්ඨ වෙලා තිබෙනවා. ඔබගේ පාපයට සමාව දී තිබෙනවා. එනම් ඔබ ධර්මිෂ්ඨකමේ ජීවිතයක් ගත කරන්න උන්වහන්සේගේ නැවත පැමිණීමට උන්වහන්සේ තුල විශ්වාසවන්තව ධර්මිෂ්ඨව ජීවත් වෙන්න උන්වහන්සේ කරුණාව උන්වහන්සේගේ ශක්තිය ඉල්ලමින් ඒ බලාපොරොත්තුෙන් අපි හැමෝම මේකට පංගුකාර වෙමු. අපි යාත්නා කරමු. ආදරවන්ත දෙවි පියාණෙනි, යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ සුද්ධ හස්තයට එනවා. ඔබ වහන්සේ කුරුසියේ වැගුරු ලේ වලින් අපේ පාපයට සමාවක් තිබෙනවා. පියාණෙනි, ඒ ධර්මිෂ්ඨකවට උරුම කර දුන්න නිසා ස්තුති කරනවා. අපිට උදව් කරන්න. ඔබ වහන්සේගේ නැවත පැමිණීමට පාපයට වහල් වෙන්නේ නැතුව පාපේ ක්‍රියාවලින් ඈත් වෙලා ධර්මිෂ්ඨ කිතුණු ජීවිතයක් ගත කරන්න. ලෝකයේ බලාපොරොත්තු සුභාරංචිය රැගෙන යන්න අපිට උපකාර කරන්න. දැන් ඔබගේ බලවත් වූ හස්තයට අපි හැමෝම පංගුකාර වෙන අපි හැම කෙනෙක්ම බාර වෙනවා. ඔබට ආශිර්වාද කරන්න. ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. අපි හැමෝම එකට පංගුකාර වෙමු. අපි යාත්නා කරමු. ආදරවත් දෙවි පියාණෙනි, ඔබ වහන්සේ මේ ලෝකයට ආවා. ඔබ වහන්සේ කුරුසියේ ජීවිතේ පූජා කළා. ඔබ වහන්සේ මලවුන්ගෙන් නැගිට්ටා. ඔබ වහන්සේ ස්වර්ගයට ඔසව ගත්තා. මේ සුභ ආරංචිය සෑම මිනිසියෙකු වෙතටම යන්න සැලැස්සුව වෙනව. ස්වාමිනී, අපිව පාවිච්චි කරන්න ඒ මහත් වූ සුභ ආරංචිය සමාජයට රැගෙන යන්න. දැන් මේ පංගුකාර වෙන සියලු දෙනාද, පංගුකාර නොවුණු සියලු දෙනාද ඔබට බාර කරනවා. ඔබ වහන්සේගේ වචනේ ප්‍රකාරයටම
ඔබගේ මහත්තු සුභාරංචි පණිවිඩය සමාජයට රැගෙනියට අපිට ශුද්ධාත්ම ශක්තිය, ශුද්ධාත්ම බලය, ශුද්ධාත්ම මඟ පෙන්වීම අපි සමග තබන්න, ශුද්ධාත්ම නිදහයන් අපිට උපකාර කරන්න, තමාම ගැන පමණක් නොසිතලා, තමාගේ රාජ්‍යය ගැන පමණක්ම නොසිතලා, දේව රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයන්ට මැදේ 6:33 ප්‍රකාරයට අපිට උපකාර කරන්න, සුභාරංචි පණිවිඩය සමාජගත කරන්න අපිට උදව් කරන්න. ශුද්ධාත්මයන්ෙනි අපි ඔබට බාර වෙනවා. දැන් මේ පංගුකාරුණ සියලු දෙනාද පංගුකාර නොවුණු සියලුම දෙනාද ඔබට බාර කරනවා. විශේෂයෙන්ම පංගුකාර නොවුණු සියලු දෙනාට ස්වාමී මේ සත්‍යතාවයේ දැනගෙන මේ උතුම් කාර්යයට ස්වාමී හැකියක්මනින් පංගුකාර වෙන්න ඔවුන්ට අවස්ථාවක් උදා කරගන්න ඔවුන්ට උපකාර කරන්න. දැන් මේ සෑම කෙනෙක්ම ඔබගේ ශුද්ධ වූ බලවත් වූ හස්තයට බාර කර මා යාඥා කරන්නේ පියාණන්ගේද පුත්‍රයන්ගේද ශුද්ධාත්මයන් වහන්සේගේද බලවත් උතුම් නාමයෙන්. හලෙලූයා. මොකද ඒ වගේම යම් කෙනෙක් ඔබ මේ ස්ථානයේ ඔබ යම් රෝගයක් එක්ක සිටිනවා නම්, යම් ප්‍රශ්නයක් එක්ක ඉන්නවා නම්, යම් සිත් වේදනාවක් එක්ක ඉන්නවා නම් මම කැමති ඔබ ඉතින් යාඥා කරන්න. ඔබ රෝගී පිට අත තබා ගන්නට. ඔබ යාත්‍රායින් කොලයක් තිබෙනවා ඒක ඔබ අතට ගන්නට. යේසුස් වහන්සේ අද දවසේ උන්වහන්සේ කෑව කසපාර කරන කොටගෙන උන්වහන්සේගේ ලේවල ඵලයෙන් ඔබට නිදහස තිබෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ කියන්නේ ස්වාමිනී දැන් මට උදව් කරන්න. දැන් මට උපකාර කරන්න. දැන් මම නිදහස් කරන්න. ඒ අතේ අමාරුවෙන් මම නිදහස් කරන්න. ඒ දණහි අමාරුවෙන් මම නිදහස් කරන්න. ඒ උගුරු අමාරුවෙන් දැන් මම නිදහස් කරන්න. ඒ කොන්දේ අමාරුවෙන් මම නිදහස් කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් හාලෙලූයා. ස්තුති වේවා ස්වාමිනී. මගේ ආදරවත් දෙවි පියාණෙනි. දැන් මේ රෝගීව ස්වාමිනී සිටින සියලු දෙනා අපට බාර කරනවා. රෝග පිට අත තබාගෙන යාත්‍රා කරන මේ සියලුම දෙනාට ඔබ වහන්සේගේ බලවත් වූ හස්තය තබලා ඔබ වහන්සේගේ සුවය මෙයට ගලා යන්න සලස්වන්නට. ඔබගේ වචනේ ප්‍රකාරයට ස්වාමීන් වහන්සේ කුරුසියේදී ඔබ රෝගේ ගස්සේක, ශාපේ ගස්සේක, වේදනාව ගස්සේක. යේසුනි ඔබ වහන්සේ ඒ ගත් බැවින් අපි දැන් නිදහස්ව සිටිනවා. දැන් මේ රෝගේ මෙයට අයිති නැහැ. ඔබ වහන්සේ තුල මෙයට සුවය අයිති. මේගේ මේ වේදනාව අයිති නැහැ. ඒක ඔබ වහන්සේ ගස්සේක. දැන් ඔබ වහන්සේ මෙව නිදහස් කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනී මේට විරුද්ධව ක්‍රියා කරන සිළු අන්ධකාරයේ බලය ශාප අපි බිඳ දමන අතර යේසුස් වහන්සේගේ ලේවල බලයෙන් ඔබගේ සුවය නිදහස මේ සිළු රෝගීන් පිටද ඒ ආත්මයන් කොලතේට ඉන්න සිළු දෙනාටද ඔබ වහන්සේ ගෙන දුන් මැනව. පියාණෙනි ඔබ වහන්සේ කළ නොහැකි දෙයක් නැහැ. ස්වාමිනී මේ පෞල් ප්‍රශ්නයේද ඒ මුදල් ප්‍රශ්නයේද ස්වාමීන් වහන්සේ සිත් වේදනාවද ජීවිතේ නැති කරගන්න තරම් කලකිරී තිබෙන ඒ කාරණාවද ස්වාමිනී කුමද්ද ප්‍රශ්නේ දැන් ඔබ වහන්සේ දකින්නවා. පියාණෙනි ඔබ වහන්සේ හාස්කමේ දෙවිඳුන්නේ ස්වාමිනී නපුරට සිනාසෙන් දිඩ නෑරිය මැනව. ප්‍රශ්නයට රෝගයට මේ ඇයි තුල ඉසෝසවන් දිඩ නෑරිය මැනව. නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් මේව නිදහස් කරන්න. යේසුනි ඔබගේ නාමයෙන් මේ තුල මහිමයට පත් වෙන පිණිස දැන් මම යාඥා කර මේව නිදහස් කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්, යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් මේ එකිනෙක කෙනා ඔබගේ බලවත් හස්තයට බාර කරනවා. රෝගය මේකට අයිති නෑ. යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ ඔළුව අමාරුව දැන් සුවයි. ඒ කකුලේ වේදනාව දැන් සුවයි. ඒ පපුවේ අමාරුව දැන් සුවයි. ඒ ඇස්මා රෝගය දැන් සුවයි. කොන්දේ අමාරුව දැන් සුවයි. දණහිස්වල වේදනාව දැන් සුවයි. සියලු රෝග දැන් සුවයි. සියලු ප්‍රශ්නයට විසඳුමේ දොර ඔබ වහන්සේ දැන් විවර කළ නිසා ස්තුති වේවා. ස්තුති වේවා ස්වාමිනී. අපි හැම කෙනෙක්ම බෑත්වසලා කියමු ස්තුති කියලා. හාලෙලූයා. ස්තුති වේවා ස්වාමිනී. ඔබට ප්‍රශංසා වේවා. ඔබට මහිමේ වේවා. සියලු ගෞරවය, සියලු මහිමය ඔබට වේවා. ඔබ රෝගයට සුව දුන්න නිසා ස්තුති කරන්න. ඔබේ ප්‍රශ්න විසඳුම දුන්න නිසා ස්තුති කරන්න. කියන්නේ ස්වාමිනී ඔබට ස්තුති. කියන්නේ ස්වාමිනී ඔබට මහිමේ වේවා. කියන්නේ ස්වාමිනී ඔබට ප්‍රශංසා වේවා. උන්වහන්සේ ප්‍රශංසාව මැදේ උන්වහන්සේ ක්‍රියා කරනවා. හාලෙලූයා. ස්තුති වේවා. ප්‍රශංසා වේවා. මහිමේ වේවා. ඔබේ නාමයට ගෞරව වේවා. ඔබේ නාමයට මහිමේ වේවා ස්වාමිනී. සියලු ගෞරවය, සියලු මහිමය ඔබ වහන්සේටම වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. සංසාවේව පාස්ටර්ස්මන්ට බොහෝසේ ස්තුතිවන්ත වෙනවා අනර්ග දේව වචනයක් අද දවසේ අපට ගෙනීම නිසා. ඉතින් අපි පාස්ටර්ස්මන්ට ආශිර්වාද කරන සියලුම ස්වර්ගික ආශිර්වාද වලින් ඔහු සඵල වෙන පිණිස සහ ඔහුගේ සේවයන්ට අපි ආශිර්වාද කරන ඔහුගේ පවුලට ආශිර්වාද කරනවා යේසුස් වහන්සේගේ ප්‍රේමණීය නාමයෙන්. තින් දේවදරුවනේ මේ ලැබුවා වූ මේ ඇසුවා වූ ඔබට දෙවියන් වහන්සේ ප්‍රකාශ කළා වූ මේ අනර්ග දේව වචනය
ඔබගේ ජීවිතයට අදාළ කරගන්න. හාලෙලූයා. ඉතින් මේ වචනය තුලින් ඔබට කතා කළේ මොකක්ද කියලා ඔබ මම විශ්වාස කරනවා ඔබ ලියා ගන්නට ඇති. ඉතින් මේ දේ මෙනෙහි කරන්න ඔබගේ කුඩා කණ්ඩායම සමග ඔබ මුණ ගැහෙන විට මේ දේ එකිනෙකා සමග බෙදා ගන්න. හාලෙලූයා. ඔබ කිතුණුවෙක් විතරක් නෙවෙයි. ඔබ ඇදහිලිවන්තයෙක් නෙවෙයි. ඔබගේ වගකීම තමයි ඔබ ජේසුස් වහන්සේ අනුගමනය කරන්නා වූ ගෝලයෙක් බවට පත්වීම. ඒක තමයි ඔබගේ පරමාර්ථය වෙන්නට ඕනේ. හලෙලූයා. ප්‍රශංසා වේවා, ගෞරවය වේවා. දෙවියන් වහන්සේට බොහෝසේ ස්තුතිවන්ත වෙනවා. උන්වහන්සේගේ කරුණාව නොනවතින නිසා, උදයෙන් උදය අලුත්ව අප වෙත පැමිණෙන නිසා දෙවි පියාණනි ඔබ වහන්සේගේ බලගත් හස්තයට අපි සභාවක් ලෙස බාර වෙනවා, යටත් වෙනවා. දෙවි පියාණනි වෙන්න මේ සභාව ඔබ වහන්සේට මම යටත් කරනවා ස්වාමීනි. අපේ සභාව තුළ ඔබ වහන්සේගේ කැමැත්ත පමණක් ඉෂ්ට වේවා. දෙවි පියාණනි ඔබ වහන්සේටම අපි ස්තුති කරනවා, ප්‍රශංසා කරනවා. ඔබ වහන්සේගේ කරුණාවත්, ඔබ වහන්සේගේ උපකාරයත්, ඔබ වහන්සේගේ සැපයීමත් නිරන්තරයෙන් සභාව මත තබා තිබෙන නිසා පියාණන් වහන්සේගේද පුත්‍රයන්න් වහන්සේගේද ශුද්ධාත්මයන්න් වහන්සේගේ ප්‍රේමයත් කරුණාවත් සහභාගීකමත් දැන්ද මතුවටද සදහා කාලයටද නොබලා සියලු දෙනෙක් සමග වේවා. ආමෙන්. නැවත ලබන ඉරිදින අපි මුණ ගැහෙනතුරු ඔබ සියලු දෙනාට ජේසු පිහිටයි.